අන්තර්ජාලය අද වන විට අත්‍යවශ්‍ය උපාංගයක් නැත්නම් දෙයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා මේ කාලේ වෙනකොට. මොකක් නිසාද? අන්තර්ජාලය කියන එක අද අපිට නොතිබ්බනම් ඔයාලා ගෙදර ඉන්නවා මම මගේ ගෙදර ඉන්නවා ඔයාලට පුළුවන් ද අපිට පුළුවන් ද මේ විදිහට සම්බන්ධ වෙලා Zoom meeting එකක් කරන්න? පුළුවන්කම ලැබෙද පුතේ? අන්තර්ජාලයට පින් සිද්ධ වෙන්න තමයි අපි අද මේ සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්නේ. දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් එනවා නේද මේ ප්‍රශ්නේ මතුවෙලා. එතකොට ඔන්ලයින් ක්ලාස් තමයි අපිට තිබ්බ එකම විකල්පය බවට පත් උනේ. ඉතින් අද වෙන විට මේ ඉන්ටර්නෙට් කියන එක ඊටාම අත්‍යවශ්‍ය අංගයක් බවට පරිවර්තන වෙලා තියෙනවා. ඔයාලා අපිට සම්බන්ධ වෙන්න දැන් මම කතා කරපු එකත් හා සම්බන්ධයි. එතකොට මේ ඉන්ටර්නෙට් ගැන තමයි අපි අද කතා කරන්නේ. අපේ මාතෘකාව වෙන්නේ ඉන්ටර්නෙට්. අපි ඉතින් අන්තර්ජාලය ගැන ගොඩක් දේවල් දන්නවා. අන්තර්ජාලය හා සම්බන්ධ වෙලා අපේ යාළුවෝ ගොඩක් ලස්සන ලොකු දේවල් කරනවා නේද? අන්තර්ජාලය ගැන කරුණු කාරණා හොයනවා, පැරණි අතීතය ගැන හොයනවා, අන්තර්ජාලයෙන් තව මේ ඒවකේ සේවාවන් භාවිතා කරනවා. මේ වගේ කරුණු කාරණා ගොඩක් අන්තර්ජාලය පදනම් කරගෙන යනවා. හැබැයි අද අපි ඉගෙන ගන්නවා මේ අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියන තැන ඉඳලා එතනින් එහාට තියෙන පසුබිම. මගේ පුතාලට කාට හරි ටියුට් එකක් නැත්නම් කැඩි නෙමෙයි. හරි බලමු චුට්ටක් කොහොම කාට හරි ටියුට් එකක් නැත්තම් ඔයාලා පුතේ ප්‍රශ්නේ පොඩි ප්‍රශ්න තියෙන්නේ. ප්‍රශ්නෙට අදාළ ප්‍රශ්නේ ලියලා උත්තරේ ලියා ගන්න. ප්‍රශ්නේ ලියලා උත්තරේ ලියා ගන්න ටියුට් එකක් නැත්තම් ඊට පස්සේ ටියුට් එක අරගෙන ඒක ලියා ගන්න පුළුවන්. හැබැයි මම මේ වෙනකොට ටියුට් නැති අයට PDF එක දාලා තියෙනවා ඔයාලගේ group එකේ. හැමෝටම දාලා තියෙනවා. හැම group එකකටම PDF එක දාලා තියෙනවා. ඒ නිසා ටියුට් ගන්න බැරිම හැකියාවක් බැරිම තත්වයක් තියෙනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ ඔය PDF එක print out එකක් අරගන්න. එහෙමත් print out එකක් ගන්න බැරි නම් PDF එකේ තියෙන ප්‍රශ්න ටිකවත් අඩුම තරමේ වගේ text book එකේ ලියා ගන්න. ඒ වගේ ඇති. ඒ හොඳටම ඇති. බැරිම තැන නම් නැත්නම් එන්න පුළුවන්කමක් තියෙනවා නම් print කරපු එක තියෙනවා ටියුට් ක්ලාස් වල. ඒ ක්ලාස් වලින් ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි අන්තර්ජාලය ගැන බලමු. එන පුතා මොකක්ද අපි අන්තර්ජාලය කියන්නේ කියන තැන ඉඳලම අපි කතා කරමු. අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියන තැන ඉඳලම ඔයාලා අපි දන්නවා බලමු අපි right ප්‍රශ්නය අහනවා ඉන්ටර්නෙට් නැත්නම් අන්තර්ජාලය. බලමු මොකක්ද මේ ඉන්ටර්නෙට් නැත්නම් අන්තර්ජාලය කියලා කියන්නේ මොකක්ද? ඔන්න පළවෙනි ප්‍රශ්නේ. ටියුට් එකේ තියෙන පළවෙනි ප්‍රශ්නේත් ඒක නේද පුතේ? ඒක නේද පළවෙනි ප්‍රශ්නේ? අන්තර්ජාලය යනු කුමක්ද? ඔව් සර්. right. අපි බලමු. දැන් අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියලා කියන්න කලින් චුට්ටක් බලමු මේ ජාලයක් කියන්නේ මොකක්ද කියලා. ජාලයක්. දැන් ගත්තොත් එහෙම අපේ පරිගණකයක්. මෙන්න අපේ පරිගණකය. මේ පරිගණකය අපි තනියම භාවිතා කරනවට වඩා තවත් පරිගණක එක්ක සම්බන්ධ කරලා භාවිතා කරනකොට ඒකෙන් වාසි ප්‍රයෝජන ගොඩාක් ලැබෙනවා කියලා අපි කතා කරලා තියෙනවා. තවත් පරිගණකත් එක්ක සම්බන්ධ කරපුවාම මේ තවත් පරිගණකයක් එක්ක සම්බන්ධ කරනවා. මෙහෙම අපිට මෙහෙම සම්බන්ධ කරන්න පුළුවන්. මෙහෙම පරිගණක කීපයක් එකට සම්බන්ධ කරපුවාම මොකක් කියලාද අපි කියන්නේ පුතා? අපි කියන්නේ මොකක් කියලාද? පරිගණක ජාලයක්. පරිගණක ජාලයක්. නැත්තම් කියනවා නෙට්වර්ක් එකක් කියලා. නේද? ආයතනය තුල පරිගණක 10ක් තියෙනවා නම් මේ පරිගණක ටික එකට සම්බන්ධ කරපුවාම එතන ඇති වෙනවා ජාලයක්. පරිගණක ජාලයක්. දැන් එතකොට තවත් ආයතනයක තියෙන පරිගණක කීපයක් එකතු කරනවා ඔන්න. ගොඩක් තියෙනවා කියලා හිතන්න ඕන. එතනත් පරිගණක 4ක් විතර තියෙනවා. දැන් මේවත් ඔක්කොම එකට සම්බන්ධ කරනවා. එතනත් තියෙන මොකද්ද පුතේ? එතනත් තියෙන මොකද්ද? නෙට්වර්ක් එකක්. දැන් මෙතනත් තියෙන නෙට්වර්ක් එකක්, මෙතනත් තියෙන නෙට්වර්ක් එකක්. තවත් ලෝකයේ මේ වගේ නෙට්වර්ක්ස් ගොඩාක් තියෙන්න පුළුවන් නේද? තියෙන්න පුළුවන් මේ වගේ නෙට්වර්ක්ස් ගොඩාක්. එහෙනම් මේ වගේ පරිගණක ජාල ගොඩාක් එකතුවක් උහුම ගොඩාක් හැදුනට පස්සේ අපි ඒකට කියන්නේ මොකක් කියලාද?
මොකක් කියලාද කියන්නේ? ඉන්ටර්නෙට් එක. අන්තර්ජාලය. මේ ජාල ගොඩක් එකට සම්බන්ධ වුණාම මොකද්ද කියන්නේ අපි ඒකට? ඉන්ටර්නෙට්. අන්තර්ජාලය. එහෙනම් පුතා අපි මේ ඉන්ටර්නෙට් කියන නැත්නම් අන්තර්ජාලය කියලා කියන්නේ මේ වගේ ලෝකයේ පුරාම තියෙන මේ පරිගණක ජාල. අපි දැන් මේ කුඩා පරිගණකයක් ජාලයක් LAN network එකක් වෙන්න පුළුවන්. ගොඩනැගිල්ලක් තුල තියෙන පරිගණක. මේ වගේ කීපයක් එකට එකතු වුණාම මේවා කියන පුළුවන් MAN network එකක්, metropolitan area network. අපි 10 වසරේ කතා කරා. තර LAN networks, MAN networks මේ වගේ ගොඩාක් එකට එකතු වුණාම අපි හැදෙන්නේ මොකද්ද පුතා? ඉන්ටර්නෙට් එක. අන්තර්ජාලය. පැහැදිලිද? එනම් පරිගණක ජාල විශාල ප්‍රමාණයක් එකට සම්බන්ධ වෙලා සකස් වෙන ජාලය මොකද්ද පුතා? අන්තර්ජාලය. තේරෙනවද? එතකොට මේ අන්තර්ජාලය කියන එක පැහැදිලි කරගන්න ඕනේ. පරිගණක ජාල විශාල ප්‍රමාණයක් එකට සම්බන්ධ වී සැකසෙන ජාලය තමයි අන්තර්ජාලය කියලා කියන්නේ. එහෙනම් අපි පුතා මේක ලියාගමු. සටහනක් හැටියට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හැටියට ලියාගමු. පරිගණක ජාල විශාල ප්‍රමාණයක් එකට එක්කාසු වී සකස් වෙන ජාලය අන්තර්ජාලය කියලා කියනවා. ලියාගන්න. පරිගණක ජාල විශාල ප්‍රමාණයකින් සැදුම්ලත් අතිවිශාල පරිගණක ජාලය තමයි අන්තර්ජාලය කියලා කියන්නේ. ලියාගන්න. පරිගණක ජාල විශාල ප්‍රමාණයකින් සැදුම්ලත් අතිවිශාල පරිගණක ජාලය තමයි අන්තර්ජාලය කියලා කියන්නේ. අපි ඉංග්‍රීසි මීඩියම් යාළුවෝ ඉන්නවනම් පොඩ්ඩක් අත උස්සන්න මට බලා ගන්න. සිතුම් ඉන්නවා, දිහෙන්, පබසර, සචින්. තා කවුද? තුන් දෙනෙක් ඉන්නවනේ. හරි පුතාලට නෝට් එක තියෙනවා ඉංග්‍රීසියෙන් ලියා ගන්න පුළුවන් ඈ. The internet is a collection of computer networks. නේද? සරලවම කිව්වොත් collection of networks. ලෝකේ පුරාම ඉතිරිලා තියෙන අතිවිශාල පරිගණක ජාලය තමයි අන්තර්ජාලය කියලා කියන්නේ. හරි. ලියාගත්තද? හරිද පුතා? හරි සර්. හරි. දැන් අපේ ඊළඟ ප්‍රශ්නේ ටියුට් එකේ අහනවා. තවත් ප්‍රශ්නයක් මේ අන්තර්ජාලයට සම්බන්ධයි. දැන් අපි අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියලා දානවා. collection of network සරලවම කිව්වොත්. ජාල වලින් සැදුම්ලත් අතිවිශාල ජාලයක්. මේකේ ඉස්සරහට තවදුරටත් කතා කරොත් අපිට කියන්න පුළුවන් මේකේ නිර්මාතෘ තමයි ටිම් බර්නර්ස්-ලී මහත්තයා. අන්තර්ජාලයේ නිර්මාතෘ ටිම් බර්නර්ස්-ලී අපි ඉස්සරහට කතා කරන යාගේ ෆොටෝ එකත් එක්කම අපි කතා කරමු. අපි ඊළඟට එනවා මොකක්ද IP ලිපිනයක් කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නේ. IP ලිපිනය. ත්‍රිපුත අපි අන්තර්ජාලයට මේ වගේ පරිගණක අන්තර්ජාලයේ මේ පරිගණක ඔක්කොම මේ වගේ එකතු කරලා ජාල එකතු කරලා හැදුවට පස්සේ මේ පරිගණක කොහොමද වෙන් කරලා හඳුනගන්නේ? නමකින් හඳුනගන්න පුළුවන්ද? දැන් මගේ පරිගණකේ අජිත්ගේ පරිගණකේ. තව කෙනෙක්ගේ කමල්ගේ පරිගණකේ. නිමල්ගේ පරිගණකේ. කොහොම අපිට වෙන් කරලා හඳුනගන්න පුළුවන්ද පුතා? එහෙම නම් වලින් වෙන් කරලා හඳුනගන්න බෑ. එහෙනම් අන්තර්ජාලයට සම්බන්ධ කරලා තියෙන මේ වගේ පරිගණක වෙන් කරලා හඳුනගන්න භාවිතා කරන අංකයක්. මොකද පුතා පාවිච්චි කරන්නේ? මේ එක කම්පියුටර්ස් වෙන් කරලා හඳුනගන්න පාවිච්චි කරන අංකයක්. දැන් ගත්තොත් මේක නෙට්වර්ක් එකක් නේ.
මේ ඇඳලා තියෙන්නේ. එතන මේ කම්පියුටර් එකෙන් වෙන් කරලා හඳුනා ගන්න ඕන. ඒක සඳහා පාවිච්චි කරන අංකයක්. අපි අංකෙට තමයි IP ඇඩ්‍රස් එකක් කියලා කියනවා. ඒතර අංකය කොහොමද වෙන්නේ එතකොට? 10.21.63.120 ඔය වගේ අංකයක් නේද? දැන් ඔයාලගේ ඉස්කෝලේ ඔයාලව හඳුනා ගන්න පාවිච්චි කරනවා නම පන්ති කාමරේ. හැබැයි විභාගයක් මොකක් හරි තිබ්බොත් එහෙම විභාග ප්‍රතිඵල එහෙම නිකුත් කරද්දි ලකුණු එහෙම දෙනකොට පාවිච්චි කරන්නේ නමද අංකෙද ඔයාලගේ? අංකේ ඇඩ්මින් නම්බර් එක. එහෙම නැත්නම් ඉන්ඩෙක්ස් නම්බර් එක. ඒක තමයි පාවිච්චි කරන්නේ. ඒක පාවිච්චි කරන එක හරි ලේසි. යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. අනන්‍යව හඳුනා ගන්න පුළුවන්. වෙන් කරලා අනිත් අයගේ අංකයක් පාවිච්චි කරන්නේ. එතකොට පුතා මේ අපේ මේ IP ඇඩ්‍රස් එකකුත් ඒ වගේ එකක්. නේද? මම මේ මුලට දාන්න 192 වගේ. 192.21.63.120 මෙන්න මේ වගේ එකක් අපි කියනවා IP ඇඩ්‍රස් එකක් කියලා. IP ඇඩ්‍රස් එකක්. නැත්තම් IP ලිපිනයක්. නේද? අන්තර්ජාලයට සම්බන්ධ කරලා තියෙන උපාංගයක් වෙන් කරලා හඳුනා ගන්න භාවිතා කරන අංකය. එතනදී පරිගණකයක් විතරක් නෙමෙයි. දැන් ඔයාලම කල්පනා කරලා බලන්න පුතේ ඔයාලගේ අන්තර්ජාලයට සම්බන්ධ කරලා තියෙන හැමතිස්සෙම ගෙදර කම්පියුටරේ විතරද? නෑනේ. ඔයාලා සම්බන්ධ කරන මොබයිල් ෆෝන් එක, ස්මාර්ට් ෆෝන් එක, එතකොට ටැබ්ලට් පරිගණකය, ස්මාර්ට් ටීවී එකක් ගෙදර තියෙනවා නම් ඒක නේද? වෙනත් මොන හරි ගේම් ස්ටේෂන් වගේ අන්තර්ජාලය හා සම්බන්ධ කර උපාංග තියෙනවා නම් ඒවා. ඉතින් මෙහෙම බලනකොට මේ පරිගණකයක් විතරක් නෙමෙයි අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ. මොබයිල් ෆෝන් එකක් අන්තර්ජාලයට එක්ක සම්බන්ධ වෙනවා. ටැබ්ලට් පරිගණකයක් අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙනවා. එහෙනම් මේ ඕනම උපාංගයක් අන්තර්ජාලයේදී වෙන් කරලා හඳුනා ගන්න භාවිතා කරන අංකය මොකද්ද පුතා අපි එකට කියන්නේ? මොකද්ද කියන්නේ ඒකට? IP address එක නැත්නම් IP ලිපිනය. ඔකට අපි දිගහැරියොත් IP කියන්නේ ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් ඇඩ්‍රස් කියලා කියන්නේ. මොකද්ද කියන්නේ පුතා? ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් ඇඩ්‍රස් නේද? අන්තර්ජාල නියමාවලි ලිපිනය කියලා කියන්නේ. ඒච්චර කෙටි දාන්න ඕනේ. අපි සාමාන්‍ය පාවිච්චි කරන්නේ IP ලිපිනය කියලා. එහෙමනම් මේ IP ලිපිනයත් ලියද්දි පොඩි වෙනසක් තියෙනවා. ඔයාලගේ අර ඉන්ඩෙක්ස් නම්බර් එක ලිව්වා වගේ නෙමෙයි. පොඩි වෙනස මොකක්ද? මේකේ තියෙන පුතා කොටස් තුනක්. 192යි 21යි 63යි 120. සංඛ්‍යා කීයක් පාවිච්චි කරනවද දැන්? සංඛ්‍යා කීයකින්ද මේ IP ලිපිනය හැදිලා තියෙන්නේ? සංඛ්‍යා කීයක් පාවිච්චි කළාද? 192යි 63යි 10යි 164. සංඛ්‍යා කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි. IP ලිපිනේ කොටස් කීයක් තියෙනවද? 4ක්. මොකෙන්ද වෙන් වෙන්නේ? මොකෙන්ද වෙන් වෙන්නේ? වෙන් වෙන්නේ මොකෙන්ද? ඩොට් එකකින්. මොකෙන්ද වෙන් වෙන්නේ පුතා? ඩොට් එකකින් වෙන් වෙන්නේ. හරිද? එතකොට මේ ගන්න එක වැලියු එකක් 192 කියලා ගත්තොත් මෙතන ගන්න පුළුවන් උපරිම වැලියු එක උපරිම අගය 255 කියන අගය. මොකක්ද ගන්න පුළුවන් උපරිම අගය? අපේ රටේ හැමෝගෙම 192ද IP ඇඩ්‍රස් එක තියෙන්නේ. මම 192 කියලා ගත්තේ රටකට අනුව වෙනස් වෙන්නේ නෑ පුතා. මේ 192 කියලා ගත්තේ මේ අපේ ඉන්ටර්නෙට් කනෙක්ට් වුණාට පස්සේ තියෙන IP එක 192 කියලා ගත්තේ. නැත්තම් මේක මෙල එකක් ගමුකෝ 221. ඒක ප්‍රශ්නයක් නෑ. මේක ගන්න පුළුවන් බිඳුවේ සිට 255 දක්වා තියෙන අගයන්ගෙන් ඕනම එකක් IP ලිපිනයකට එන්න පුළුවන් මුලට. මුලට හරි අගට හරි ඕන තැනකට. එහෙනම් උපරිම IP ඇඩ්‍රස් එක කීයද තියෙන්නේ? උපරිම IP ඇඩ්‍රස් එක මොකක්ද? කියන්නකෝ. 255යි කියන්නේ 255යි 255යි 255 නේද? අඩු මේක බිඳුවයි පැහැදිලිද? එහෙනම් මේ සීමාව තුළ ඕන තරම් IP ඇඩ්‍රස් තියෙන්න පුළුවන් නේද? ඔබ තා ප්‍රශ්නයක් ඇහුවා අපි දැන් පාවිච්චි කරන්නේ version 4 තමයි
IP address පාවිච්චි කරන version 6 කියලා තව එකක් තියෙනවා IP address අපි ගැන කතා කරමු version 4 කියන IP address එක තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් මම මේ මෙච්චර ගොඩක් කිව්වේ මොකද්ද? ගොඩාක් කතා කරන්න බය වෙන්න එපා පුතාලා කවුරුවත් මේක හරි සරලයි. මොකද්ද මේ අපි කියන්නේ අන්තර්ජාලයට සම්බන්ධ කරපු පරිගණකයක් වෙන් කරලා හඳුනා ගන්න පාවිච්චි කරනවා නම් අංකයක්. ඒ අංකයට කියන්නේ මොකද්ද අපි IP address එකක් කියලා. පැහැදිලිද පුතා? එහෙනම් අපි ඒක ලියාගමු. අන්තර්ජාලය හා සම්බන්ධ කර උපාංගයක් අනන්‍යව හඳුනාගෙන සහ භාවිතා කරන අංකය තමයි IP address එක ලියාගන්න. ලියාගත්තද? හරි පුතා? දැන් එතකොට අපි අන්තර්ජාලය ගැන දන්නවට වඩා නේද? ටිකක් වැඩිපුර දේවල් තමයි මේ අපි ඉගෙන ගන්න. IP ලිපින අනම්මනම් ඌව ගොඩක් හැමෝම දන්නේ නැහැ නේද? ඉතින් ඔයාලා දන්නවා දැන්. දැන් අපි බලමුද කොහොමද ඔයාලගේ පරිගණකයේ IP ලිපිනේ හොයාගන්නේ? කවුද දන්නේ මේ ගැන? ඔයාලා පාවිච්චි කරන කම්පියුටර් එකේ IP address එක හොයාගන්නේ කොහොමද? දන්නවද මොකක් හරි කියන්නේ? අපි බලමුද අපි පාවිච්චි කරන කම්පියුටරේ IP එක හොයාගන්න හැටි. බලමුද? ඔන්න මම මේ කම්පියුටරේ IP එක හොයාගන්න හැටි බලන්න හදන්නේ. කැමතිද බලන්න? right. අපි ඔයාලගේ කම්පියුටරේ start button එක තියෙනවනේ හැමෝගෙම. start button එක click කරලා දැන් බලන්න එපා. දැන් බලන්න කිව්වොත් cut වෙයි. start button එක click කරලා ගහන්න CMD කියලා. C අකුරයි M අකුරයි D අකුරයි type කරන්න පුළුවන් අපිට. CMD කියලා වුණ type කරා. මගේ machine එක පොඩ්ඩක් slow ඈ. මේ internet slow එක නෙවෙයි machine එක slow. CMD කියලා type කරා. CMD සිංහල CMD කියලා ගෙවට පස්සේ වෙන පුතාලා මෙතන command prompt එක කළු පාට එක command prompt එක කියලා කියන්නේ මෙන්න මේක එනවා මේ දැක්කද ඔයාලා මේක පේනවද command prompt එක දැක්ක නේද ඔන්න ඔතන ක්ලික් කරමු ඔන්න ඔතන ක්ලික් කරපුවාම මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් වැඩෙනවා මේ ස්ක්‍රීන් එකේ අපි ටයිප් කරනවා මෙන්න මේ තියෙන තැන දැන් මගේ කම්පියුටරේ නම තමයි වැටලා තියෙන්නේ මෙතන මෙතන ගහනවා ipconfig කියලා මොකද ගහන්නේ ipconfig I අකුරයි P අකුරයි C අකුරයි O අකුරයි N අකුරයි F අකුරයි I අකුරයි G අකුරයි ipconfig කියලා ගහලා එන්ටර් කරන්න මෙහෙම එන්ටර් කරපුවාම ඔයාලට පේනවා මේකේ IP version 4 නේද ඇඩ්‍රස් එක පේනවා මොකක්ද ඒකේ තියෙන්නේ මෙන්න මෙතන තියෙන්නේ 192යි 168යි 43යි 247 මේ මගේ කම්පියුටර් එකේ IP ඇඩ්‍රස් එක 192.168.43.247 තමයි IP ඇඩ්‍රස් එක දැක්කද පුතා ඔයාලගේ එකත් බලා ගන්න පුළුවන් IPv4 කියන එක IP version 4 කියන ඇඩ්‍රස් එක තමයි අපේ IP ලිපිනේ වෙන්නේ. ඒක ඔටෝමැටිකලි තමයි මේ කම්පියුටරට assign වෙන්නේ. නේද? ඊළඟට අපි disconnect වෙලා ආයෙ ගියොත් එහෙනම් මේක වෙනස් වෙන්න පුළුවන් IP එක. ඒ කියන්නේ connection එකේ මේ internet connection එකත් එක්ක යනකොට මේ ගන්න යා අපිට අපේ කම්පියුටරේට ගන්න දෙන IP එක තමයි මේ තියෙන්නේ. හරිද පුතේ?
දැක්කද ඒක? දැක්කද? ඔව් සර්. right. එහෙනම් ඒ විදිහට අපිට පුළුවන් IP address එකක් අපේ පරිගණකය තුල තියෙන හැටි බලා ගන්න. ඊළඟට root එකේ තියෙනවා. හරි. root එකේ ඊළඟට කොටුවක් දීලා තියෙනව නේද? ඔය කොටුවේ ඔයාලා කැමති ඔව් සර්. address එකක් ලියන්න පුළුවන්. එකක් නෙමෙයි හතරක් පහක්ම ලියන්න පුළුවන් මේ වගේ. ඔය මේ කීපයක් මම ලියලා තියෙනවා. 10.200.25.23. ඔයාලට හිතලා ලියන්න බෑද IP address පුතා? හිතලා ලියන්න බෑද? හිතලා ලියන්න පුළුවන් නේද? අඩු මගේ බිඳුව වැඩි මගේ කීයද? 255. ඉතින් ඒ වගේ ඕනම ඉලක්කම් හතරක් සෙට් කරලා IP address එකක් හදලා ලියන්න පුළුවන්. හැබැයි ඉතින් අපි ඉස්සරහට ඉගෙන ගන්නකොට IP address තියෙනවා වර්ග ගොඩක් නේද? IP versions මොකක්ද තියෙනවා මේ A type එකේ IP address, B type එකේ IP address, C type එකේ IP address කියලා හිමත් තියෙනවා. ඉතින් අපි එච්චර දුර කතා කරන්න යන්නේ නැහැ. IP address එකක් කියන්නේ මොකද්ද? IP address එකක තියෙන මෙන්න මේ IP address කීපයක් මොනවද? ඒකේ තියෙන ලක්ෂණ මොනවද කියන වගේ දේවල් තමයි අපි කතා කරන්නේ. රයිට් පුතාලා මේ කොටුව ඇතුලේ IP address ටිකක් ලියන්න දැන් මේ වෙලාවේ. මේකම බලන්න ඉවත් කරන්න ඔයාලා හිතලා ලියන්න පුළුවන්. හැබැයි 255ට වඩා වැඩි වෙන්න බෑ. අඩු මගේ බිඳුව. ලියන්න. හරි සර්. right. හරිද හැමෝම? ඔව් සර්. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද අපෙන් අහන්නේ? ඊළඟ ප්‍රශ්නේ අහනවා IP address එකක තියෙන ලක්ෂණ මොනවද කියලා. අපි දැන් අර කතා කරා ලක්ෂණ ගැන. මොනවද තියෙන්නේ? නැවතීමේ තිතකින් වෙන් වූ අගයන් හතරකින් යුක්තය. Consist of 4 numbers separated by a stop dot. නැවතීමේ තිතකින් වෙන් වෙච්ච අගයන් හතරක් තියෙනවා. ඒක හරිනේ. අනිත් එක මොකද්ද? එක් අගයක් සඳහා භාවිතා කර ඇත්තේ 0 සිට 255 දක්වා අගයන්. The number used for one numbers are 0 to 255. පැහැදිලිද? right. මෙන්න මේක ලියන්න ඊළඟ ප්‍රශ්නේ වලින් අහනවා IP ලිපිනයක ලක්ෂණ. මේ ලක්ෂණ දෙක ලියා ගන්න. එතකොට මේ ලක්ෂණ දෙකට අනුව තමයි ඔයාලා IP address එක ලියුවේ. IP address 4ක් 5ක් ලිව්වනේ මම නේද? හිතලා ලිව්වනේ. අපේ සාමාන්‍ය පන්ති කාමර පටන් ගත් අවස්ථාවේදීත් අර ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙච්ච ඔන්ලයින් ගෲප් එකේ අය සම්බන්ධ වෙලා ඉන්නවනේ පොඩ්ඩක් මට අත උස්සලා සර් කැඩි කැඩි යන්නේ. එහෙමද? ඔයාලට පේනවනේ පේන එකේ ගැටලුවක් නැහැ නේ. නෑ සර්. චුට්ටක් බලමු චුට්ටක් මේ යනවා ප්‍රශ්න තියෙනවා පුතේ ටික. ගොඩාක් අවුලක් වුණොත් කිව්ව. මේ ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ වෙලා කලින් අර සාමාන්‍ය පන්ති කාමරයේත් ඔන්ලයින් කරද්දී ඒ ඔන්ලයින් පන්තිට සම්බන්ධ වෙලා හිටපුවා අද සම්බන්ධ වෙලා ඉන්නන පොඩ්ඩක් අත උස්සන්න මට. සාමාන්‍ය පන්ති කාමරට එන්න බැරුව අපි ඔන්ලයින් කරේ දිගටම කට්ටියන්ට. කවුරුත් නැද්ද අද පන්ති? මම ඔන්ලයින් ගෲප් එකකට දැම්මා ලින්ක් එක අද. ඉස්සරෝ ඉන්නවා. තව ඉස්සරෝ විතර දෙන්නේ. හරි හරි. කැඩි කැඩි දැනෙන්නේ.
භාග්‍යය ඉන්නවා තව නේද? හරි. මේක ලියලා ඉවරද? නෑ සර්. ඔව් සර්. ඉවරයිනේ. ලක්ෂණ ටික ලිව්වා නේද? නෑ සර්. ලිව්වේ නැත්තම්. අපේ සඳුනි හිටියා නේද? සඳුනි අමාශා හිටියද? හරි. අපි ඊළඟට යමු. හරි හරි. අපි ඊළඟට කතා කරන්නට යන්නේ තවත් මාතෘකාවක්. තවත් ප්‍රශ්නයක් ගැන. මොකක්ද අපි සරල ප්‍රශ්නයක් අහනවා. මොකක්ද පුතා මේ වෙබ් පේජ් එකක් කියලා කියන්නේ? වෙබ් පිටුවක් කියලා කියන්නේ. ඔයාලා ඉගෙනගෙන නැතිනේ. වෙබ් පේජ් එකක්. නේද? වෙබ් පිටුවක් කියන්නේ මොකක්ද? ඔයාලා අන්තර්ජාලය ගැන කතා කරපුවාම ඔයාලට මතක් වෙන්නේ අන්තර්ජාලයේ වෙබ් අඩවියකට ගිහිල්ලා ඒ වෙබ් අඩවිය බලනවා. දැන් එහෙම බලනකොට උදාහරණයක් වෙන මම ගත්තොත් මේ ඔයාලට පේන්නේ වෙබ් පේජ් එකක්. අන්තර්ජාලයේ එක වෙබ් පිටුවක් මේ පේන්නේ නේ. නේද පුතා? මේක පිටුවක් නේ. මේ වෙබ් පිටුව හදලා තියෙන්නේ HTML කියන භාෂාවෙන්. HTML කියන ලැන්ග්වේජ් එකෙන් තමයි මේ වෙබ් පිටුව හදලා තියෙන්නේ. දැන් ඒක අපි ගත්තොත් එහෙම මම ඔයාලට නෝමල් අරන් පෙන්නන්නම්. අපි අන්තර්ජාලයට ප්‍රවේශ වෙමු. අපි යමු moi.gov.lk moi.gov.lk කියන්නේ මොන සයිට් එකද පුතා? අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය. මම දැන් එතනට තමයි ඔන්න ප්‍රවේශ වුණේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ්සයිට් එක වලට පේනවා ඇති. හැමෝටම පේනවද? පේනවද? ඔව් පේනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය. පේනවා සර්. පේනවනේ. මේ වෙබ් අඩවිය මේ ඕපන් උනේ එක පිටුවක්. එක පේජ් එකක් තමයි මේ ඕපන් උනේ. එක පේජ් එකක් තමයි මේ ඕපන් උනේ. නේද? මේ පිටුව හදලා තියෙන්නේ පුතා HTML කියන භාෂාව භාවිතා කරලා. මොන භාෂාවෙන්ද හදලා තියෙන්නේ මේක? HTML කියන භාෂාව. අපිට ඕනනම් මේක මෙහෙම කරන්න පුළුවන්. ඕනනම් මේක බලන්න පුළුවන්. මේ පිටුව උඩ right click කරලා mouse එකේ මේකේ තියෙනවා මෙන්න මෙතන view page source කියලා. view page source. අන්න එතන click කරොත් ඔයාලට පේනවා මේ වෙබ්සයිට් එක හදන්න පාවිච්චි කරපු මේ HTML codes ටික. පේනවද පුතාලට කෝඩ් ටික? මොකද්ද මේ භාෂාව කිව්වේ? මොන භාෂාවද? HTML. මොකද්ද භාෂාව? HTML භාෂාව. මොකද්ද පුතා භාෂාව? HTML. එහෙනම් මේ HTML භාෂාවෙන් භාවිතා කරලා සකස් කරපු මේ වෙබ් පිටුව. මේ වෙබ් පිටුව හදලා තියෙන්නේ HTML භාෂාව. මේ තමයි ඒකේ කෝඩ්ස් ටික. එහෙනම් අපි සරලව ගත්තොත් අන්තර්ජාලය තුලින් ප්‍රවේශ කරගන්න HTML භාෂාවෙන් සකස් කරපු ලේඛනයක් තමයි අපි කියන්නේ මොකක් කියලාද? වෙබ් පිටුවක් කියලා. වෙබ් පිටුවක්, වෙබ් පේජ් එකක් කියන්නේ HTML වලින් හදපු පිටුවක්. අන්තර්ජාලයෙන් ප්‍රවේශ කරගන්න HTML වලින් හදපු පිටුවක් තමයි වෙබ් පේජ් එකක් කියලා කියන්නේ. ඔන්න මම පැහැදිලිව පෙන්නන්නම්. අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ විය හැකි HTML වලින් සකස් කර ඇති කිසියම් ලේඛනයක් තමයි වෙබ් පිටුවක් කියලා කියන්නේ. Access to the internet document prepared by HTML is called a web page. ලියාගන්න පුතාලා. වෙබ් පේජ් එකක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගෙන ඒ වගේම මතක තියාගන්න මේ මොහොතේම වෙබ් පිටුවක් කියන්නේ නේද මොකද්ද? HTML මගින් සකස් කරපු ලේඛනයක් කියලා. right ලියාගන්නකෝ.
ලියාගත්තද? නෑ සර්. ලියන්න. මට ඒක තමයි මම අර කිව්වේ කවුරු හරි කෙනෙක් මේ පේන්නවත් ඉන්නවා නම් මට බලා ගන්න පුළුවන්. ලියලා ඉවරදවත් කියලා. කට්ටිය කැමති නැහැ ඉතින් වැඩේට නේද? හරි. හරිද? දැන වෙලාව ඇති. හරි සර්. හරි සර්. හරි හරි. දැන් ඊළඟට වෙබ් පිටුවක් කියන්නේ මොකක්ද කියලා අපි දැනගත්තා. මොකද පුතා ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහන්නේ? මොකක්ද අහන්නේ අපෙන් ප්‍රශ්නේ? මොකක්ද අහන්නේ? වෙබ්සයිට් එකක් කියන්නේ මට ඇහෙන්නේ නැහැ කවුරුත් කතා කරන්නේ නැද්ද? වෙබ්සයිට් එකක් කියන්නේ මොකක්ද කියලා අහන. වෙබ් අඩවියක් නේද? වෙබ් අඩවියක් කියන්නේ මොකක්ද කියලා. දැන් පුතා මේ ඔයාලට පේන්නේ වෙබ් අඩවියක්. මොකද්ද මේ වෙබ් අඩවිය? මොකද්ද වෙබ් අඩවිය? අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වේ. මම තවත් වෙබ් අඩවියක් ඕපන් කරන්න. නේද? bbc.com නේද? BBC වෙබ්සයිට් එක නේද? British Broadcasting Corporation නේද? BBC. ඒ වගේ. තව ikman.lk නේද? ඒ වෙබ් අඩවි. මේක වෙබ් අඩවියක්. නේද? ඊළඟට BBC. අධ්‍යාපන අමාත්‍යාංශ එක BBC එක. දැන් මේ වෙබ් අඩවියක් ගත්තාම අර වගේ වෙබ් පිටු ගොඩක් එකට එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. දැන් ගත්තොත් Ministry of Education එක ගත්තොත් මේ හෝම් පේජ් එක ස්ටුඩන්ට්ස් උඩ ක්ලික් කරොත් එහෙම ඔන්න තවත් එකක් එනවා. නේද? තවත් වෙබ් පිටුවක් ඕපන් වෙනවා. ටික වෙලාවක් යනවා නේද? ඊගාවට ඇකඩමික් උඩ ක්ලික් කරොත් තවත් වෙබ් පිටුවක් ඕපන් වෙනවා. අද පුතා වෙබ්සයිට් එකක් කියලා කියන්නේ මේ වෙබ් පිටු ගොඩක එකතුවක්. නේද? වෙබ්සයිට් එකක් කියලා කියන්නේ වෙබ් පිටු ගොඩක එකතුවක්. වෙබ් පිටු ගොඩාක් එකට එකතු වුනහම එතන හැදෙන්නේ වෙබ්සයිට් එකක්. වෙබ් අඩවියක්. ඒක තමයි කියන්නේ. පැහැදිලිද? මම වැහෙනවා දැන් මොටම ඔව් සර්. හරියට අවුලක් නැහැ. ඔව් සර්. හරි. මොකද පුතා වෙබ් අඩවියක් කියන්නේ එතකොට කියන්න මට බලන්න. අහුණා නම් කියන්න බලන්න වෙබ් අඩවියක් කියන්නේ මොකක්ද? වෙබ් පිටු ගොඩක් එකිනෙකට සම්බන්ධ වෙච්ච පිටු කිහිපයක් එකතුවක්. එකතුවක්. එකිනෙකට සම්බන්ධ වෙච්ච වෙබ් පිටු ගණනාවක එකතුවක් තමයි අපි වෙබ් අඩවියක් කියලා කියන්නේ. එහෙනම් ඒ වගේම මේ වෙබ් අඩවි ගත්තාම ඒවට අදාළ සුවිශේෂී විෂයපතයක් තියෙනවා. දැන් අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ගත්තොත් මේ এডুকেෂන් එක. උතර BBC වෙබ්සයිට් එක ගත්තොත් ඒ නිවුස්. ikman.lk වෙබ්සයිට් එක ගත්තොත් මොකද්ද? කොමර්ෂල් වාණිජමය පරමාර්ථයෙන් හදපු වෙබ්සයිට්. ඊළඟට තව Facebook වගේ එකක් ගත්තොත් මොකද්ද? සමාජමය මාධ්‍ය නැත්නම් සමාජ සම්බන්ධතාව පවත්වන්නේ විෂයපතේ වෙනස්. දැන් ඒ ආකාරයට කිසියම් වූ විෂයපතයකට අදාළ වෙච්ච වෙබ් පිටු ගණනාවක එකතුවක් අපි හඳුන්වන්නේ මොකක් කියලාද? වෙබ් අඩවියක් කියලා. නේද? වෙබ් අඩවියක්. දැන් පැහැදිලි පුතාලට මේක මොකද්ද වෙබ් අඩවියක් කියන්නේ නම්? කිසියම් විෂයපතයකට අදාළ වූ එකිනෙකට සම්බන්ධ කර ඇති වෙබ් පිටු ගණනාවක එකතුවක්
අපි කියනවා වෙබ් අඩවියක් කියලා. අපි එකක් දැන කියා ගමු. අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ විය හැකි HTML මගින් සකස් කර ඇති කිසියම් විෂය පතයක් ඔස්සේ සැකසුණු මොකක් හරි විෂය පතයකට এডুকেෂන් හරි කොමර්ෂල් හරි එමන් නැත්නම් සමාජ මාධ්‍ය විදිහට හරි මොකක් හරි නිවුස් විදිහට හරි මේ වගේ විෂය පතයකට ඔස්සේ සකස් වෙච්ච එකිනෙකට සම්බන්ධ වෙබ් පිටු ගොඩක් එකතු වුණාම හැදෙන්නේ මොකද්ද වෙබ් අඩවියක්. එහෙනම් ලියාගමු තමයි මේක මොකද්ද වෙබ් අඩවියක් කියන්නේ කියලා. හරි පුතා. වෙලාව ඇති නේද? සර් ජුඩ් ලියාගන්නකෝ. හරි සර්. හරි. එවනම් අපි ඊළඟ ප්‍රශ්නේ මට කියන්න ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා මම ගාව ටියුට් එක ළඟ නැහැ. කියන්න බලන්න. මොකක්ද අහන්න ඊළඟ ප්‍රශ්නේ? කවුරු කතා කරන්නේ? සර් මං ගාව ටියුට් එක අපේ 74ක් ඉන්නවා කට්ටිය. වෙබ් ලිපිනයක් යනුවෙන් වෙබ් ලිපිනයක් යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද කියලා අහනවා. වෙබ් ලිපිනයක් කියන්නේ මොකක්ද? ඉතින් අපි නම් ලොකුවට ඒ ගැන හිතන්න දෙයක් නැහැ. වෙබ් ලිපිනයෙන් නේද වෙබ් අඩවිය ප්‍රවේශ කරගන්නේ පුතා. වෙබ් ඇඩ්‍රස් එකෙන් නේද වෙබ්සයිට් එකට ළඟා වෙන්නේ. මේක වෙබ්සයිට් එක. මේක වෙබ්සයිට් එක නම් වෙබ්සයිට් එකට ප්‍රවේශ වෙන්නේ මොකෙන්ද? මොකෙන්ද? වෙබ් ඇඩ්‍රස් එකෙන්. අපි හිතමු අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකට නැත්නම් අපි හිතමු ikman.lk යනවා නම් මොකක්ද යන්නේ? වෙබ් ඇඩ්‍රස් එක මොකක්ද? නැත්නම් Google එකට යනවා නම් www.google.com ඒකනේ වෙබ් ඇඩ්‍රස් එක. ඒ වෙබ් ඇඩ්‍රස් එකට ගිහලා තමයි අපි වෙබ්සයිට් එක ඕපන් කරගන්නේ. වෙබ්සයිට් එකක තියෙනවා වෙබ් පිටු ගොඩක්. පැහැදිලිද? එන වෙබ් ඇඩ්‍රස් එකක් කියන්නේ මොකක්ද? එනම් අන්තර්ජාලය තුල තියෙන වෙබ් අඩවියක් විවෘත කර ගැනීම නැත්නම් වෙබ් අඩවියක් කරා ළඟා වෙන්න භාවිතා කරන ලිපිනය තමයි වෙබ් අඩවියක් කියලා කියන්නේ. එහෙනම් අපි ඒකත් දාගමු. මොකද්ද වෙබ් අඩවියක් කියලා කියන්නේ? අන්තර්ජාලය ඇති වෙබ් අඩවියක් විවෘත කර ගැනීම සඳහා යොදා ගනු ලබන ලිපිනය. නේද? www.google.com හරි wikipedia.org හරි gov.lk හරි moi.gov.lk වෙබ්සයිට් එක මේ ඕන වෙබ් අඩවියක් විවෘත කර ගැනීමට පාවිච්චි කරනවා නම් මොනවා හරි ලිපිනයක්. අන්න ඒ ලිපිනය තමයි අපි වෙබ් ලිපිනයක් කියලා කියන්නේ මේ තියෙන්නේ. ඒ වෙබ් ලිපින තමයි මේ ගොඩක් මම දාලා තියෙන්නේ. වෙබ් ලිපිනයක් ලියද්දී මුලට www කියලා දාලා ලියන්නේ. www. ඊගාවට domain name එක google.com www.wikipedia.org ලියන පුතාලා වෙබ් ලිපිනයක් කියන්නේ මොකක්ද කියන එක අන්තර්ජාලයේදී වෙබ් අඩවියක් විවෘත කර ගැනීම සඳහා යොදා ගනු ලබන ලිපිනය තමයි වෙබ් ලිපිනය කියලා කියන්නේ. මුලට http ඕනේ නැහැ පුතා. ඒක ඔටෝමැටිකලි මෙයා කම්පියුටරේ දා ගන්නවා. අනිත් එක http දාලා ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ප්‍රොටෝකෝල් එක. ප්‍රොටෝකෝල් එක එක වෙබ්සයිට්ස් එකෙන් සමහරවට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා http දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි URL ගැන කතා කරද්දී http ගැන කතා කරනවා.
ලියාගන්නකෝ මේක ලියන්න. උදාහරණ ටිකකුත් දාන්න පුතා මේකට. උදාහරණ දාන්න ඉඩ නැති වුණාට කමන්නේ උදාහරණ කිහිපයක් ලියන්න. මේ දීලා තියෙන උදාහරණ කිහිපයක් ලියන්න. www.google.com wikipedia.org ඒ වගේ උදාහරණ ටිකක් ලියන්න. උදාහරණ දීලා නැති වුණාට කමන්නේ ලියන්න. හරිද පුතාලා? හරිද? හරි සර්. හරි. උදාහරණ ටිකක් දාගන්න. හරි උදාහරණ ටිකක් දාගන්න. හරි. අපි ඊළඟ එක මොකක්ද අහන ප්‍රශ්නේ පුතා කියන්න බලන්න. මොකක්ද ඊළඟට අහන්නේ? වසම් නාමයක් යනු කුමක්ද? නාමය කියන්නේ මොකක්ද කියලා අහන්නේ. ප්‍රොසිට් මේ පුතේ අපි ඉස්සරහට කතා කරනවා ඒ ගැන. LK ගැන කොම් ගැන එහෙම කතා කරනවා ඉස්සරහට. වසම් නාමය. වසම් නාමය කියනකොට ඔන්න මම මෙන්න මෙහෙම එකක් කතා කරනවා ඔයාලගෙන් ඈ. දැන් වසම් නාමය ඩොමේන් නේම් එක කියලා ඔකට ඉංග්‍රීසියෙන් කියනවා. වසම් නාමය. මම ඔයාලගෙන් අහන්නම්කෝ මෙහෙම ප්‍රශ්නයක්. ඔයාලගේ පන්තියේදී ඔයාලට කතා කරන්නේ ඔයාලගේ ඇඩ්මින් නම්බර් එකෙන්ද නැත්නම් නමින්ද යාළුවෝ කතා කරන්නේ? ඈ ඇඩ්මින් නම්බරෙන්ද නැත්නම් නමින්ද කතා කරන්නේ? සාමාන්‍ය කතා කරන්නේ. නාමින්. නමින් නේද? දැන් මල්මීගේ ඇඩ්මින් නම්බර එක කීයද? මල්මීගේ ඇඩ්මින් නම්බර එක මොකක්ද ඉස්කෝලේ? 473ද? 473? පොඩි නම්බර එකක් නේ තියෙන්නේ. කොයි ඉස්කෝලේද? මාල්ගම ධම්මාලෝකේ. හරි හරි හරි. ධම්මාලෝකේ නිසා. මේ එතකොට මල්මී වාගේ යාළුවෝ කවදාවත් ඔයාලට 473 කියලා කතා කරනවද? නෑ. එහෙම කතා කරොත් එහෙම මොනවා වේද නේද? 473 එන්නකො මේ මොකද්ද කැන්ටින් එකට ගිහිල්ලා යන්න. එහෙම කතා කරයිද? ඈ නැත්තම් මම දැක්කා අද මේ මොකද්ද 356යි 422යි පුස්තකාලේ ඉන්නවා. එහෙම කතා කරද යාළුවෝ? නෑ නේද? අපි කතා කරන්නේ අපි නමින්. මොකද අපිට අංක වලින් කතා කරන්න බෑ. අංක වලින් ආමන්ත්‍රණය කරන්නත් බෑ. අංක වලින් හඳුන ගන්නත් බෑ කෙනෙක්ව. හැබැයි යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඒක අපි සාමාන්‍යයෙන් හිතාගත්තොත් මොනවද මේ ඔය මේ පරිපාලනමය කටයුතු සඳහා ගොඩක් ඉතින් අංකෙන් තියෙන එක හොඳයි. ලියන කියන කටයුතු වලදී එලා වෙන් කරලා හඳුන ගන්න අංකේ පාවිච්චි කරන ඇඩ්මින් නම්බරයෙන් පාවිච්චි කරන්න. ඒකනේ. හැබැයි සාමාන්‍ය භාවිතයේදී අංකයට වඩා අපිට ගොඩාක්ම සමීප මොකද්ද? නම. නේද? නමනේ සමීප. එනමුත් අපිට දැන් ඔය හැම අපි කතා කරපු හැම වෙබ් ඇඩ්‍රස් එකකම තියෙනවා IP ඇඩ්‍රස් එකක්. පරිගණක වගේම හැම වෙබ් ඇඩ්‍රස් එකකම තියෙනවා IP ඇඩ්‍රස් එකක්. දැන් උදාහරණයක් බලමුද අපි? හැම වෙබ්සයිට් එකකටම IP ඇඩ්‍රස් එකක් තියෙනවා. හැම කම්පියුටර් එකකටම IP ඇඩ්‍රස් එකක් තියෙනවා වගේ හැම වෙබ් ඇඩ්‍රස් එකකටම IP ඇඩ්‍රස් එකක් තියෙනවා. දැන් එහෙනම් මම පොඩ්ඩක් ඔන්න බලන්නම් ඔයාලට පේන්නත් එක්ක අපි බලමු Google එකේ IP ඇඩ්‍රස් එක මොකක්ද කියලා. google.com එකේ IP ඇඩ්‍රස් එක ඈ. දැන් මම මේකේ Google එකට ගිහිල්ලා අපි ඒක හොයන්න වෙන්නේ මෙහෙමයි. නේද? අපිට පුළුවන් සාමාන්‍යයෙන් මම සර්ච් කරන්නම්කෝ. දැන් අපි
domain name එකක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න යන්නේ ඈ. එතකොට දැන් අපිට පුළුවන් google.com කියලා අපි ගහනවා www.google.com අපි පාවිච්චි කරනවා ඒක. දැන් මට මෙන්න මෙහෙම ගමු අපි. දැන් මම මෙන්න බලන්න HT අකුරු වැඩි. ඔයාලට පෙනේ. right. මෙන්න මෙතන IP එකක් තියෙනවා නේද? මොකද්ද මේකට කියන්නේ? 216යි 58යි 192යි 206. දැන් පුතා මට පුළුවන් ඕනේ නම් මෙන්න මෙතනට ගිහිල්ලා මෙන්න මේක පේස්ට් කරන්න. 216යි 58.192.206 කැහුවට පස්සේ මොකද පුතා ඕපන් උනේ? මොන සයිට් එකද? මොන සයිට් එකද ඕපන් උනේ? කියන්නේ මොන වෙබ් අඩවියද ඕපන් උනේ? Google එක. බලන්න මම අහපුව ගහනවා මේ. මොකක්ද දාලා තියෙන්නේ? 216යි 58යි 192.206. දැන් මේ IP address එක. දැන් මට වඩාත්ම ලේසි google.com කියලා ගහන්න එකද නැත්නම් 216.58.192.216 කියලා ගහන්න එකද? වඩාත්ම පහසු ලේසි. Google. එතකොට යාළුවට 28යි 306 කියලා ඇඩ්මින් නම්බරෙන් කතා කරන එකද ලේසි නැත්නම් කමල් කියලා කතා කරන එක ලේසි? කමල් කියලා කතා කරනවා. හදපු නම්මකින් කතා කරන. ඒ වගේ තමයි පුතා අන්තර්ජාලය තුල තියෙන වෙබ් අඩවි හඳුනා ගැනීම අනිත් අයගෙන් වෙන් කරලා හඳුනා ගැනීම සඳහා අපි පාවිච්චි කරනවා නම් නමක් අන්න ඒ නම තමයි domain name එකක් වෙන්නේ. එහෙම නැත්නම් වසම් නාමයක් කියලා කියන්නේ. දැන් වසම් නාමය දැන් Google වෙබ් අඩවියේ වසම් නාමය google.com www පාවිච්චි කරන්නේ නැහැ වසම් නාමයක් ගැන කියද්දි. නේද? ඒකේ IP address එක ගත්තොත් මේක 216.58.192.206. ඒක මතක තියාගන්න බෑනේ. මටත් මතක නැති නිසානේ මම අර හෙව්වේ. නේද? මම මේකෙන් හෙව්වේ ඒකයි. මටත් මතක නැහැ ඒක. අපිට Google එකේ IP එක මතක තියාගන්න තරම් ඕමනාවකුත් නැහැ. අපි google.com කියලා ගමන එනවා. 216.58.192.206 තමයි Google එකේ IP address එක. අපි ඒක පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි අපි පාවිච්චි කරන්නේ ඒකේ වසම් නාමය පාවිච්චි කරන්නේ google.com කියන එක. ඒ වගේ නම් මොකද පුතා? අන්තර්ජාලය තුල තියෙන වෙබ් අඩවියක් වෙන් කරලා නැත්තම් අනන්‍යව හඳුනා ගන්න පාවිච්චි කරනවා නම් නමක් අපි ඒකට කියන මොකක් කියලාද? වසම් නාමයක් කියලා. මොකද්ද කියන්නේ පුතා? වසම් නාමයක්. අන්තර්ජාලය තුල ඇති සෑම වෙබ් අඩවියක්ම අනන්‍යව හඳුනාගෙන සඳහා භාවිතා කරන නම තමයි වසම් නාමය කියලා කියන්නේ. උදාහරණ අපිට ගන්න පුළුවන් ඔය කිව්වා වගේ මොනවද? google.com, wikipedia.org, gov.lk, ni.lk මේ වගේ දේවල්. අපි උදාහරණ පස්සේ දාමු. ඉස්ලාම් ලියාගමු වසම් නාමය කියන්නේ මොකක්ද කියන එක. පැහැදිලි කරලා ලියා ගන්න පුතාලා. ලියාගත්තද? ඔව්.
ඔව් සර්. දැන් අපි දන්න වසම් නාම ටික ලියමු. මොනවාද වසම් නාම? google.com කියන්නේ wikipedia.org gov.lk ni.lk බලන්න ඔයාලා දන්න තව ටිකක් කියන්න බලන්න. ඔයාලා දන්නේව ටිකක් කියන්න. www කියලා කියන්නේ නැහැ වසම් නාමයේදී. facebook.com daras.lk daras.lk තව youtube.com නේද? ඒ වගේ ගොඩක් ඒවා තියෙනවනේ. ictsun.com එක මේ දවස්වල පොඩ්ඩක් ඩවුන් නේ. මම දැම්මේ නෑ ඒක. පාවිච්චි කරන්න මේ දවස්වල පොඩ්ඩක් අවුල්. ictsun.com හරි ලියා ගන්නකෝ. එක එක තියෙනවා නේද? kabuda.com තියෙනවා. alibaba.com තව තියෙනවා. ලස්සන sambole.com නේද? ඒවත් ඒවා තියෙනවා නේද? ලියන්න බලන්න මොකක්ද ඩොමේන් එක. ඊට google.com කියලා තව එකක් තියෙන පුළුවන්ද ලෝකේ කොහේ හරි? wikipedia.org කියලා තව එකක් තියෙන පුළුවන්ද? බෑ. ලෝකෙටම තියෙන එකම එකයි. නේද? ඒ වෙනත් වෙන් කරලා අඳුන ගන්න පාවිච්චි කරන නම තමයි අපි වසම් නාමය. ඒ වගේ තව එකක් තියෙන්න බෑ. gov.lk කියන්නේ ලංකාවේ ගවර්න්මන්ට් එක විතරයි. වෙන කොහෙවත් තියෙන්න බෑ. උදාහරණ ටික ලියා ගන්න. ඔයාලා දන්නේ වටේකුත් ලියා ගන්න. හරි පුතාලා හරි සර්. හරිනේ හරි අපි එහෙමනම් ඊළඟ එකට යනවා. දැන් වසම් නාමය නැත්තම් ඩොමේන් නේම් එක ගැන ඔයාලා දන්නවා නේද? වසම් නාමයක් කියන්නේ මොකද්ද? ඩොමේන් නේම් එකක් මේ කියන්නේ මොකක්ද කියන එක දන්නවා. අපිට ඕන තරම් ඩොමේන් නේම් හදා ගන්නත් පුළුවන්. අපිට කැමති විදිහට ඔයාලා වෙබ්සයිට් එකක් අයිම අලුතෙන් හදාගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලා කැමති විදිහට වසම් නාමයක් හදා ගන්න පුළුවන් ඩොමේන් නේම් එකක්. හැබැයි හදාගත්ත විතරක් මදි ඒක රෙජිස්ටර් කරන්නත් ඕනේ. ඩොමේන් නේම් රෙජිස්ට්‍රේෂන් එකෙන් රෙජිස්ටර් කරන්න ඕනේ. ඒක රෙජිස්ටර් කරාට පස්සේ තමයි ඒක ලෝකයේ පිළිගත්ත සහ එහෙම නැත්නම් ලෝකයේ ඕනම අන්තර්ජාල සේවාදායක පරිගණකයක් එක්ක සම්බන්ධ කරලා භාවිතා කරන්න පුළුවන් වෙන ආකාරයේ එකක් බවට පරිවර්තනය වෙන්නේ. හරි මේ මම මේ බැලුවේ මේ යාළුවන්ගේ නම් දාලා තියෙනවනේ අංක වලින්. ඇයි යාලට නමක් නැද්ද? මම ඒ කට්ටියව රිමූව් කරන්න කලින් කරුණාකරලා අංක විතරක් තියන්න නැතුව නම දාන්න 123 දාන්න නම 183 දාන්න අය දාලා තියෙනවා 323 නම දාන්න නැත්තම් මෙතන රයිට් ක්ලික් කරලා රිමූව් කරන්න විතරයි තියෙන්නේ මට නම දාන්න ඕනේ ක්ලාස් එකට මම දන්නේ නැනේ කවුද මේ ඇවිල්ලා ඉන්නේ කියලා අඩුම තරමේ කතා කරලා මයික් කැමරා ඔන් කරන හරි ඉන්නවනේ ඒත් හරි කම එහෙමත් නැහැනේ කවුද කියලා දන්නේ නැහැ මම දන්නවා ඉතිහාසය ගැන දන්නවනේ මොකද වෙන්නේ කියලා මෙහෙම ඉන්නකොට නොදන්න පුද්ගලයෝ තියාගන්න 323 නම දාන්න 300 අංකෙත් තිබිච්චයි නමක් දාන්න මේ සවිත් මයිකේ කට්ටිය වෙන්නේ නැද නේද අංක විතරක් තියන්න එපා පුතේ නමක් දාන්න මොකද ඔයාලගේ රෙකෝඩ්ස් මේ රෙකෝඩ්ස් යනවා මේ සයිට් එකේ රෙකෝඩ්ස් එනවා ඊළඟට තව අර මේ පන්ති කාමරවල දැන් අර මම දැන් ඔය දන්න නිසා කියන්නේ දැන් ඔය පන්ති කාමරවල කරදර කරන්න එහෙම්පා ගුරුවරුන්ට දැන් මට ආරංචි සමහර අය නේද පන්ති කාමරේ ටීචර් උගන්වන්න ගත්තට පස්සේ කුණුහරුප කියනවා කුණුහරුප මැසේජ් ගහනවා නේද අනවශ්‍ය විදියට කෑ ගහනවා පන්තියට බාධා කරනවා එහෙම පිරිස්සු දැන් හැදිලා ඉන්නවා එහෙම අය ළමයිම තමයි මේ වෙන මොකක්වත් වෙන අය නෙමෙයිනේ ළමයිමනේ එන්නේ ඉතින් ඉස්කෝලේ පන්ති කරද්දි මේ වගේ
ටීචර්ට බාධා කරනවා කට්ටිය ගොඩක්. පුතාලා බාධා කරන්න එපා. තමන්ගේ පන්තියට කැමති නැත්නම් පන්තියට නොගියින් ඉන්න. නේද? බාධා කරන්න එපා. ඒ ටීචර් උගන්වන්නේ තියෙන තමන්ගේ වැඩ රාජකාරිය නතර කරගෙන තමයි පන්ති කාමරේ හදාගෙන ඉතින් බොහොම අමාරුවෙන් මේ Zoom meeting එකක් arrange කරගෙන අපෙන් අහහ නේද? අපිටත් කතා කර කර අහ දන්නේ නැති කෙනෙක්ගෙන් අහගෙන තමන්ගේ දරුවොත් සම්බන්ධ කරගෙන මේ ගුරුවරු උගන්වන්න පුතාලා. ඔය අම්මලා තාත්තලා වගේම ගුරුවරු සෑහෙන මහන්සි වෙනවා ඒ වෙනුවෙන්. මේ දවස්වල ගෙවල් වල හිටියට ඒ ටීචර්ලත් උල උඩ ඉන්නවා වගේ ඉන්නේ. දරුවන්ට උගන්වන්න විදියක් නැතුව සිලබස් කවර් කරන්නේ කොහොමද මේවා ගැන හිත. ඉතින් ඒක නිසා පුතාලා මම ඔයාලට මේ කියන්නේ මේ කරන අයට කියන්නේ කවදාවත් පන්තියට ගිහිල්ලා බාධා කරන්න එපා. ටීචර්ත් එක්ක බොහොම සහයෝගයෙන් පන්ති වැඩ කරන්න ඕනේ. අනිත් කාරණාව තමයි බරපතල කතන්දරයක්. ගිය සැරේ ඔන්ලයින් ක්ලාසස් පටන් ගන්නකොටත් අපි දැනගත්ත ගොඩක් අය පන්ති කාමර වලට ඇවිල්ලා අනවශ්‍ය විදිහට වැඩ කරනවා. කැමරා ඔන් කරලා විකාර කරන කට්ටිය හිටියා. මයික් ඔන් කරලා මයික් ඔන් කරලා කුණුහරුප කියනවා. ඊට පස්සේ කුණුහරුප මැසේජ් ගහනවා. එහෙම කට්ටියත් හිටියා. දැන් අලුත්ම තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ මේ අය කවුද කියලා අඳුනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක නිසා එයාලගේ පාත් එක හොයාගන්න පුළුවන්. පාත් එක හොයාගත්තොත් ඒ වැරදි කරන අයගේ ගෙවල් වලටම පොලිසියත් එක්කම එයි. ඒකට අගතියටපත් වෙච්ච පාර්ශවයේ කවුරු හරි. ඒක ගුරුවරයෙක් වෙන්න පුළුවන් නැත්නම් වෙන කෙනෙක් හරි වෙන්න පුළුවන්. මේ පොලිසියත් අරගෙනම ගෙදරට ඇවිල්ලා එක්කගෙන යයි නැත්නම් පරිවාසයට දායි. අම්මලා තාත්තලාවත් දන්නේ මොකද්ද ඇයි මේ කොල්ල අරන් යන්නේ කියලා. නේද? ඒ නිසා තමන් හිතන්න එපා අන්තර්ජාලය තුල හැංගිලා ඉන්න පුළුවන් කියලා. නේද? ඔයාලගේ IP address එක ගැන අපි කිව්වා නේද? IP address ගැන කිව්වනේ. එතකොට ඒ අවස්ථාවේ automatic generate වෙච්ච IP address එක මොකක්ද කියලා හොයාගෙන ඒ path එක ඔස්සේ ගෙදරට එනකම්ම දන්නේ නැහැ. නේද? ගෙදරට එනකම්ම හොයාගන්න බැරි වෙයි. ඒ නිසා ඔයාලා දන්නවනම් ඔයාලා නෙමෙයි නම් ඔයාලා කවදාවත් මේ වැඩේ කරන්නේ නැහැ මම දන්නවා. වෙනත් පුද්ගලයෝ ඉන්නවා මේ IT කරන්නේ නැති සමහර අය. දෙයනේ කියලා ඉස්සල්ලාම කම්පියුටරයක් පාවිච්චි කරන ගත්තාම මේක නිකන් නේද අර වඳුරට හම්බෙච්ච දැලිපිය වගේ මේක අනවශ්‍ය විදිහට පාවිච්චි කරන පුද්ගලයෝ ඉන්නවා. ඒතර එයාට දැනගන්න මේ කියන්නේ ඒ අය මේ විදිහට අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්න ගත්තොත් එයාලා හිතන්නේ මෙයා හිතන්නේ මේ මොකක් හරි නමක් මේකට ගහගෙන මොකක් හරි අංකයක් මොකක් හරි කෝලන් නමක් පඹයා කියලා ගහයි නැත්නම් සජිත් ප්‍රේමදාස කියලා ගහයි රනිල් වික්‍රමසිංහ කියලා ගහයි මහින්ද රාජපක්ෂ කියලා ගහයි ගහගෙන එනවා. අපිට පේන්නේ ඒ අයගේ නම්. හැබැයි IP එක තියෙනවා. හොයන්න පුළුවන්. නේද? අදාළ කෙනාගේ නමත් එක්කම ගෙදරට ඇවිල්ලා අම්මා තාත්තා දන්නෙත් නෑ මොකද්ද මේ කොල්ලට අර මොකද්ද මේ හේතුව කියලා. මොකද අම්මලා තාත්තලා හිතන් ඉන්නේ මේ කාමරය ඇතුලේ ඉඳගෙන නැත්තම් ගෙදර ඉඳගෙන කොල්ලා මේ ක්ලාස් එකේ වැඩ කරනවා කියලානේ ඉස්කෝලේ වැඩ කරනවා කියලානේ. ඉස්කෝලේ පන්ති යද්දි අම්මලා තාත්තලා යන්නේ රස්සාව යන්නේ. එයාලා රාජකාරි වලට යන්නේ. ගෙදර ෆෝන් එක දීලා යනවා. නැත්තම් ටැබ් එක දීලා යනවා. ලැප් එක පාවිච්චි කරන්න කියලා දීලා යනවා ඔන්ලයින් ක්ලාස් වලට නිසා. ඒතර එයාලා ඒකේ අනවශ්‍ය වැඩ කරන්න ගත්තොත් පොලිසියත් එක්ක ගෙදරට ඇවිල්ලා අරයි යනකොට කට උතර නැති වෙයි. ඒක නිසා ඔයාලගේ දන්න ඔයාලගේ හිතවත්තු ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් ඒ වගේ අනවශ්‍ය විදියට මේක බරපතල තත්ත්වේ තේරුම් අරගන්නේ නැතිව කරන අය ඉන්නවා නම් ඔන්න වෝනින් එකක් දීලා තියෙනවා. ප්‍රශ්නේ භයානකයි. ගෙදරටම එලා යනකම් අරයි යනකම් කවුරුත් දන්නේ නැති වෙයි. ඉතින් ඒක නිසා එයාලට ඒ කෝලිත්තම් කරන්න එපා කියන්න. ක්ලාස් එක Tamanට සැටිස් නැත්තම් Tamanට ඒක ගැලපෙන්නේ නැත්තම් Taman ඒකට අකමැති නම් ගිහිල්ලා ඉගෙන ගන්න ළමයින්ට බාධා කරනවට වඩා හොඳම දේ තමයි ඒ පන්තියට සහභාගී නොවී ඉන්න. ඒක හරි. අනිත්‍යයට බාධාවක් නැහැනේ Tamanට ඒක ගැලපෙන්නේ නැත්තම්. ගිහිල්ලා කුණුහරුප ගියා ගුරුවරුන්ට බැන බැන දඟලන්නම් එපා ඔන්ලයින් ක්ලාස් වල. ඔන්න කියලා තියෙන්නේ ඈ. IT ගුරුවරයා හැටියට මම ඔන්න වෝනින් එක දුන්නා. ඒකේ බරපතල තත්ත්වය ඔයාලා තේරුම් ගන්න. හරි. අපි ඊළඟට එනවා පුතා. අපි ඊළඟට කතා කරන්නේ top level domain එකක් ගැන. නේද? ඒක නේද ප්‍රශ්නේ? top level domain එක. top level domain එක ගැන තමයි අපේ පුතෙක් ප්‍රශ්නයක් ඇහුවා. මම ඒ ප්‍රශ්නේ අහපු පුතාගේ chat එක තියෙනවා. කවුද? රුසිත්. රුසිත් ඇහුවා ඒ ගැන. top level domain එක. පුතේ දැන් ඔයාලට පේනව නේද? අපි ඊළඟ ප්‍රශ්නයක නේද? top level domain නේද? හේෂාන් ප්‍රශ්නයක නේද? ටියුට් එකේ ප්‍රශ්නේ කවුරු කතා කළා කියන්නේ ටියුට් එක ඊළඟ ප්‍රශ්නයක නේද? ඔව් සර්. top level domain එක ගැන අහන්න. දැන් මේ domain name එක ගැන දන්නවනේ කවුරු? domain name එක දැන් ගත්තොත් google.com කියන domain name එක ගත්තොත් google.com මම කීපයක් ලියන්නම් google.com තව එකක් ගන්නවා මං මොකක්ද wikipedia.org
.org slt.net ikman.lk දැන් මේ ලියපුවා මේ බලන්න .lk .net .org .com විවිධ ඒවා තියෙනවා නේද මෙන්න මේවට තමයි කියන්නේ අපි top level domain එක කියලා මොකද්ද කියන්නේ මේකට මොකද්ද පුතා කියන්නේ top level domain එක එහෙම නැත්නම් ඉහළ මට්ටමේ වසම මොකද්ද මට කියන්නේ top level domain එක එහෙම නැත්නම් ඉහළ මට්ටමේ වසම අපි එනම් වසම් නාමයක් තුල තියෙන මේ dot සමග යෙදෙන අකුරු කීපය dot සමග යෙදෙන අකුරු කීපයට තමයි අපි කියන්නේ top level domain එක එහෙම නැත්නම් ඉහළ මට්ටමේ වසම කවුරුත් දැනගන්න ඕනේ මේක .com කියනවා .org .net .lk නේද ඔය ප්‍රශ්නේ රුසිත් ඇහුවා අපේ මගෙන් ඇහුවා දැන් මේ බංකෝ ඉස්සරහින් කරනවා කියලා කිව්ව එක නේද ඒක නිසා .com .org කියන එක මතක තියාගෙන ඉන්න කියන top level domain එක. ඉතින් අපි ඒක එක අවස්ථාවල වෙනස් වෙනවා. අපි top level domain කීපයක් ගැන කතා කරලා මම ඒකට අදාළ දේවල් කියන්නම්. අපි note එක ලියාගමු නම් මොකද්ද ඉහළ මට්ටමේ වසම. වසම් නාමයේ දකුණු පසී නැවතීමේ තිත සමග යෙදෙන අකුරු කීපය තමයි ඉහළ මට්ටමේ වසම කියලා කියන්නේ. වසම් නාමයක් ගත්තාම google.com කියන වසම් නාමයක් ගත්තාම දකුණු පසින් තියෙන ඩොට් සමග යෙදෙන අකුරු කීපය ඉහළ මට්ටමේ වසම කියලා කියනවා. ලියාගමු තාම. උදාහරණයක් උදාගන්න .com .org .lk .net ටීචර් වසම් නාමය කියද්දි තෝකමද වසම් නාමය කියන්නේ ඒක නෙමෙයිනේ. මොකද පුතා අහන්නේ? අහපුවාන් ප්‍රශ්නේ. වසම් නාමය කියන එක ලිව්වනේ පුතේ? මට කවුද ප්‍රශ්නේ? හරි ඔව් සර් ඒක ලිව්වා. පටල ගන්න එපා. වසම් නාමය කිව්වේ මොකද්ද? අන්තර්ජාලය තුල තියෙන වෙබ් අඩවියක් අනන්‍යව හඳුනා ගන්න පාවිච්චි කරන නම. ඒ වසම් නාමයේ තියෙන ඉහළ මට්ටමේ වසම කියන්නේ මොකද්ද? ඒ වසම් නාමයේ අගට තියෙන ඩොට් සමග යෙදෙන අකුරු තුන. පැහැදිලි නේද? පැහැදිලි පුතේ මට මේ ප්‍රශ්නේ අහපු කෙනා කියන්නේ කවුද මේ ප්‍රශ්නේ ආවේ? පැහැදිලිද ඒක වෙන් කරගන්න හරි හරි ඖෂධි හරි යන්න බලන්න රුසිත් තේරුම් තියෙනවා මේ හැම එකකටම තේරුම් තියෙනවා .com එකට .org එකට .lk .net අපි ඊළඟ ප්‍රශ්නේ තියෙන තේ ටික නේද අපි මේ තේරුම් ටික එකින් එක කතා කරමු මොනවද මේ කියන්නේ ලිලිවරද ඔව් සර්. දැන් එහෙනම් අපි බලමු ඉහළ මට්ටමේ වසම් කීපයක් නැත්තම් টপ ලෙවල් ඩොමේන් ටිකක් දීලා තියෙනවද ඔයාලගේ වගුවක් වගේ තියෙනව නේද දීලා තියෙනනේ පුතා තියෙනවා. හරි ඔව් සර් තියෙනවා. අන්න ඒවට මොනවද ඒ තේරුම් කියලා බලමු පොඩ්ඩක් මුලින්ම මොකද්ද මුලින්ම තියෙන්නේ .com මොකද්ද මුලින් තියෙන්නේ .com .com කියලා වසම් නාමය ඉහළ මට්ටමේ වසමක් පාවිච්චි කරනවා නම් ඒ වෙබ් අඩවිය ඔක්කොම කොමර්ෂල් වෙබ් අඩවිය නැත්තම් වාණිජමය පරමාර්ථයෙන් සකස් කර ඇති වෙබ් අඩවි. නැත්නම් වාණිජමය අරමුණෙන් සකස් කරලා තියෙන වෙබ් අඩවිය තමයි අපි .com කියලා කියන්නේ. පැහැදිලි පුතේ? එහෙනම් ඉස්සරහින් ලියා ගන්න .com එකේ ඉස්සරහින් මොකද්ද? වාණිජමය අරමුණින් සකස් කර ඇති වෙබ් අඩවි. ලියන්න. .com එහෙනම් ඒ .com කියලා දාපු ගොඩක් ඒවා ගේ අරමුණ තමයි වාණිජ වසම් හා සර් වසම් නාමය යටතේ නේද?
වසම් නාමයේ යටතේ නෙමෙයි තියෙන්නේ. මොකක්ද මේ ප්‍රශ්නේ? ඊට කලින් තව ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ඊළඟ ප්‍රශ්නේ? කලින් ප්‍රශ්නේ කියන්නේ මට? පහත දැක්කන UR වල ඇති වසම් නාමය සහ ඊළ මට්ටමේ වසම් නාමය ලියලා. හරි හරි. ඒක අභ්‍යාසයක් හැටියට තියෙන නේද? හරි හරි හරි. ඒක ලියන්න ඒක ඔයාලට ලියන්න පුළුවන් ඒක අභ්‍යාසයක් හැටියට නේද පුතා? ඒ වගුව පුරවන්න පුළුවන් ඔයාලට අභ්‍යාසයක් හැටියට? සර් හරි. හරි. ඊට පස්සේ තියෙන එක ගන්නකො දැන්. ඊට පස්සේ නේද ඕක තියෙන්නේ මම මේ කියන්න හදන එක. රයිට් රයිට්. මේ වගේ තේරුම් ටික ලියාගමු ඊට පස්සේ අභ්‍යාසය කරන්න ඊළඟ කලින් තිබ්බ එක. හරි. .com එක යටතේ ලියා .com කියන්නේ මොකක්ද කියන එක ඉස්සරහ ලියන්න තියෙනවා. මොකක්ද භාවිතයද මොකක්ද තියෙන්නේ එක්ක වගුව ඇතුළේ. මට කියන්න. මම ටියුට් ඔක්කොම ආයෙත් දීලා තියෙනවා. කියන්න බෑ. කියන්න බෑ. පහත දැක්වෙන ඉහළ පහත පහත් දැක්කෙන ඉහළ මට්ටමේ වසම් වලට අදාළ ශේෂ්ඨය අන්න හරි. එහෙනම් පළවෙනි එක .com කියලා තියෙන්නේ. .com කියන්නේ මොකද්ද? කොමර්ෂල් වෙබ්සයිට් එකක් නැත්නම් වාණිජමය පරමාර්ථයෙන් සකස් කර ඇති වෙබ් අඩවි තමයි අපි .com කියලා කියන්නේ. අලියා ගන්න. වාණිජමය අරමුණින් සකස් කර ඇති වෙබ් අඩවි. මම දාගත්ත ටියුට් එක හරි. අර ප්‍රශ්නාංක 10 ඔයාලා පුරවන්න මේකෙන් පස්සේ වසම් නාමයේ ඉහළ මට්ටමේ වසම වලට මේක හොයලා ලියාගෙන. හරි 11 වෙනි ප්‍රශ්නේ තමයි දැන් කතා කරන්නේ. .com කියන්නේ වාණිජමය අරමුණින් සකස් කර ඇති වෙබ් අඩවි. දැන් .com bbc.com yahoo.com google.com මේ හැම එකම .com කියලා ඉවරනවා නම් ඒවා වාණිජමය අරමුණකින් සකස් කරලා තියෙනවා. ඊළඟ .org organization නේද? organization කියන්නේ මොනවද පුතා? organization කියන්නේ සංවිධාන නේද? සංවිධාන. දැන් සංවිධානයක් කිව්වහම ලාභ නොලබන සංවිධාන. ඒ වගේ මුදල් ඉපයීමේ පරමාර්ථයක් නැහැ. ඒ මුදල් ඉපයීමේ පරමාර්ථයක් නැති වෙබ් අඩවි තමයි මේ org කියලා ඉවර වෙන්නේ මේ. wikipedia.org. විකිපීඩියා ගැන වල අහලා තියෙන පුතාලා? wikipedia.org ගැන අහලා තියෙනවද? මොකද්ද පුතා මේ? ලෝකයේ තියෙන අන්තර්ජාලයේ තියෙන අංක 1 විශ්වකෝෂය ඔන්ලයින් එන්සයික්ලෝපීඩියා නැත්තම් මේ විශ්වකෝෂය තමයි මොකද්ද? wikipedia.org කියලා කියන්නේ. wikipedia.org. දැන් මේක මතක තියාගන්න. ඔයාලා දන්නවා Google එකට ගිහිල්ලා ඔයාලා ඕනම මාතෘකාවක් ගොඩක් දුරට සර්ච් කරොත් ඒකේ ප්‍රතිඵලය ඉස්සල්ලාම ඒකේ ඩිෆිනිෂන් එක එන වෙබ්සයිට් එකක් තමයි මොකද්ද? wikipedia.org. දැන් ඔයාලා බලන්න ඕනේද ඒක? දැන් අපි උදාහරණයක් හැටියට මම මෙතන ඔපන් කරගත්තේ. දැන් බලන්නකෝ වෙබ්සයිට් එකකට ගිහිල්ලා නිකමට Google එකට ගිහිල්ලා සර්ච් කරන්නකො කම්පියුටර් කියලා. කම්පියුටර් කියලා සර්ච් කරන්න. නේද? normal නිකන් සර්ච් කරන්න කම්පියුටර් හරි. එහෙම නැත්නම් ඔයාලා කැමති මාතෘකාවක් හරි ඔහොම සර්ච් කරපුවාම සර්ච් රිසල්ට් එක එනවනේ ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵලයේ පළවෙනි තැන ගන්නවා. ඉමේජස් ගැන අහන්නේ. කවුද පළවෙනි සර්ච් රිසල්ට් එකට එන්නේ? මොන සයිට් එකෙන්ද එන්නේ? මොන සයිට් එකෙන්ද මේ ඇවිල්ලා තියෙන සර්ච් රිසල්ට් එක? කම්පියුටර් කියන ඩිෆිනිෂන් එකත් එක්කම. මොකද පුතා මේ සයිට් එක? wikipedia.org. wikipedia අපි කම්පියුටර් කියලා ගහලා සර්ච් කරේ. ඒක Wikipedia එකෙන් ඒකේ definition එක computer is a machine that can be programmed to carry out sequence of arithmetic or logical operations automatically කියලා දීලා තියෙනවා. බලන්න මේ ඕනම එකක් නේද? අපි ගත්තොත් එහෙම තව මොනවද waterfalls කියලා ගන්න. waterfalls අපි ලංකාවේ එකක් ගන්න waterfalls in Sri Lanka නිකන් සර්ච් කරා. පළවෙනි සර්ච් රිසල්ට් එකට එන්නේ මොකද්ද? විකිපීඩියා වලින් එන්නේ මේ.
wikipedia.org list of waterfalls Sri Lanka පළවෙනි search result. ඉතින් එන wikipedia.org කියලා කියන්නේ ලෝකයේ දැන් අන්තර්ජාලය තුල තියෙන අංක 1 විශ්වකෝෂය. එහෙනම් org කොයිම අවස්ථාවකවත් wikipedia.org එකේ කොයිම අවස්ථාවකවත් පුතාලා මොකද නැත්තේ ඇඩ්වර්ටයිස්මන්ට් නැහැ. ඒ කියන්නේ මුදල් ලිපීමේ පරමාර්ථයක් ඇලගෙන නැහැ. එහෙනම් org කියන එකට ලියන්න මොකද්ද? ලාභ නොලබන සංවිධාන වලට අදාළ වෙබ් අඩවි ලියන්න. ලාභ නොලබන සංවිධාන වලට අදාළ වෙබ් අඩවි. ලාභ නොලබන සංවිධාන වලට අදාළ වෙබ් අඩවි. හරිද පුතාලා? හරි සර්. right ඊළඟ එක .net net කියන්නේ ජාලයක් නේද? පරිගණක ජාලවලට අයත් වෙබ් අඩවි කියලා ලියන්න. .net පරිගණක ජාලවලට අයත් වෙබ් අඩවි. අපි ඉක්මනට ලියාගමු වැඩි ඉවර කරන්න. පරිගණක ජාලවලට අයත් වෙබ් අඩවි. .net පරිගණක ජාලවලට අයත් වෙබ් අඩවි. .net එකෙන් කියන්නේ. හරිද? හරි සර්. හරි. ඊගාවට .edu කියලා තියෙනවා. .edu කියන්නේ education කියන එක. අතන මේ .edu කියලා ඉවර වෙන top level domain තියෙනවා ලංකාවේ නම් පාවිච්චි කරන්නේ නැහැ. මේක ඇමරිකාවට තමයි අදාළ වෙන්නේ. ඇමරිකාවේ අධ්‍යාපනික ආයතනවලට අදාළ වෙබ් අඩවි තමයි .edu කියලා ඉවර වෙන්නේ. ඒවා අපිට දීලා නැහැ, ලෝකෙට ප්‍රසිද්ධ කරලත් නැහැ, ලෝකෙට දීලත් නැහැ. ඒවා edu ඊළඟ එයාලගේ ඒවා විතරයි කොටත්. එයාලගේ සර්වර්ස් වලින් ඕනනම් අපිට ගන්න පුළුවන් edu කියලා ඉවර වෙන ඒවා. ඒවට ඉතින් ලක් දීලා ගන්න ඕන. .edu ඇමරිකානු අධ්‍යාපන ආයතනවලට අදාළ වෙබ් අඩවි. ඇමරිකානු අධ්‍යාපන ආයතනවලට අදාළ වෙබ් අඩවි. ඇමරිකානු අධ්‍යාපන ආයතනවලට අදාළ වෙබ් අඩවි. ඊළඟට .gov government කියන්නේ තියෙන්නේ .gov government ඒ කියන්නේ ඇමරිකන් රජයට අදාළ වෙබ් අඩවි තමයි gov කියලා ඉවර වෙන්නේ. .gov කියලා ඉවර වෙන්නේ ඇමරිකානු රජයට අදාළ වෙබ් අඩවි. ඇමරිකානු රජයට අදාළ වෙබ් අඩවි .gov කියලා ඉවර වෙන්නේ ඒවා. ඉක්මනට ලියන්න. මම මේ ඊයේ ඉවර වෙච්ච තැනින්ම අද අවසන් කරන තැන ටිකක් වෙලාව ගියත් මොකද මේ හදිසියවත් වෙන පන්තියකට වලට සහභාගී වෙන්න බැරිනොත් එහෙම මේ මෙතන අතර පරතරයක් වෙනසක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම එතනට එකන් එන්නේ. .mil කියන ඊළඟ එක තියෙනවා. mil කියන්නේ military කියන එක. military කියන්නේ ආරක්ෂක අංශ. military. .mil කියන්නේ නම් ආරක්ෂක අංශ වලට ඇමරිකානු ආරක්ෂක අංශ වලට දාලා වෙබ් අඩවි තමයි .mil කියලා ඉවර වෙන්නේ. ඇමරිකානු ආරක්ෂක අංශ වලට දාලා වෙබ් අඩවි. සර් .lk කියන්නේ ලංකාවේ ඔව් ලංකාවේ වෙබ් අඩවි. ඔව් පුතේ. මිලිටරි කියන්නේ .mil කියන්නේ ඇමරිකානු ආරක්ෂක අංශ වලට දාලා වෙබ් අඩවි. ඊළඟ .lk ලංකාවට අදාළ වෙබ් අඩවි. අර අඹ ගෙඩියක හැඩය වෙච්ච නේද? මිනිසුන් පිරිසක් පිරිච්ච ඉන්නවනේ රටක් තියෙනව නේද? හරි. .lk ලංකාවට අදාළ වෙබ් අඩවි. JP කියන්නේ ජපානයට අදාළ වෙබ් අඩවි. JP ජපානයට අදාළ වෙබ් අඩවි. ජපානයට අදාළ වෙබ් අඩවි JP. UK කියන්නේ මොකක්ද පුතා එහෙනම්? UK කියන්නේ කැනඩාවේ සර්. United Kingdom. United Kingdom එක්සත් රාජධානියට අදාළ වෙබ් අඩවි. එක්සත් රාජධානියට අදාළ වෙබ් අඩවි UK කියන්නේ. හරි. අපි උතන්ට නිකන් තමයි අපේ ක්ලාස් එකේ කලින් ඊ වෙනකම් කරගෙන ආවේ. පුතාලා මේ කලින් ප්‍රශ්නාංක 10 නේද?
අර කොටුව පුරවන්න තියෙන්නේ. ඩොමේන් නේම් එකයි වසම් නාමය, টොප් ලෙවල් ඩොමේන් එකයි ඩොමේන් එකයි. අන්න ඒක පුරවලා තියන්න. ගෙදරින් කරලා තියන්න ඒක. එතකොට ලබන සතියේ එකත් සාකච්ඡා කරලා අපි එතනින් එහාට පාඩම ඉස්සරහට අරගෙන යමු. එහෙම හොඳයි නේද? සර් ගෲප් එකට එක දාන්න පුළුවන් නෑ. හරි. අපි එහෙනම් ඊළඟ දවසේ ඉතිරි